අයිබෝන් දුවේ පුතේ. ඔන්න පුතේ ඔයගලන්ට දැන් පේන්න තියෙනවා වෙබ් පේජ් එක. මේ බලන්නකෝ. මේ වෙබ් පේජ් එක පන්ති ඉන්න ඕනම දරුවෙක්ට දැන් හදාගන්න පුළුවන් මට්ටමක් තියෙන්න ඕනේ පුතේ. මේක හදාගන්න පුළුවන් මට්ටමක් තියෙන්න ඕනේ මේ වෙබ් පේජ් එක. ඔයාගේ නෝට්බුක් එකේ ලියා ගන්න. ලියන්න පුතේ. පහත දැක්වෙන නෝට් අද දිනේ දාන්න. අද දිනේ දාන්නකෝ. ලියන්න. පහත දැක්වෙන වෙබ් පිටුව සකස් කිරීමට 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 අවශ්‍ය HTML උසුලන පහත දැක්වෙන වෙබ් පිටුව සකස් කිරීමට අවශ්‍ය නැත්නම් අදාළ HTML උසුලන ලියා දක්වන්න. පුතේ මම මේ වෙනකොට ඔයාලට කියලා තියෙනවා HTML වල සියලුම බහුවර්ණ ප්‍රශ්න කරන්න කියලා කිව්වා පුතේ. past papers වල සියලුම බහුවර්ණ ප්‍රශ්න ටික කරන්න කියලා කිව්වා. ඔය අඩුම ගානේ කීවලවත් තියෙනවද දන්නේ නැහැ. මොකද මම ඒව සාකච්ඡා කරනවා කියලා කිව්වා. ඒත් එක්කම රචනා ප්‍රශ්න කරන්න උත්සාහ කරන්න කියලා කිව්වා. බැරි කොටස් තියෙන්න පුළුවන්. ඔයාට පුතේ මේකේ HTML වල බහුවර්ණ ටිකයි රචනා ප්‍රශ්න ටිකයි ඔය අනිවාර්යෙන්ම ගෙදරදී කරන්න ඕනේ. මොකද පුතේ දැන් මම කරනකොට නැත්තම් ඔයාලට මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? මේ ටික අනිවාර්යෙන් කරලා තියන්න. මොකද වෙන පාඩමක කාලේ ඉතුරු වුණොත් අපි මේ ප්‍රශ්න වලට අදාළ ප්‍රශ්න වලට එනවා. ඊට අමතරව පුතේ බලන්න ඔයාට මෙන්න මේ වෙබ් පිටුව ඉතාමත් සරල වෙබ් පිටුවක්. ලොකු දේවල් මොකුත් නැහැ. මේ වෙබ් පේජ් එකේ ටයිටල් එක තියෙනවා කොරෝනා ඉන්ෆර්මේෂන් කියලා තියෙනවා. මෙතන පුතේ හොඳට අහගන්න. මම ඔයාලට උදව්වක් කරන්නම්. ඔයා ලියනකොට දැන් අකුරු කහ පාටින් ඔයාලට ලියන්න බෑනේ. ඒ අකුරු ටික ලියලා වරහන් ඇතුළේ එතන දාගන්න කහ පාටයි කියලා. හොඳ yellow color කියලා දාගන්න. ඔයාලට තව උදව්වක් කරන්නම්. මේ අකුරු වල ප්‍රමාණය පුතේ තියෙන්නේ H1 වලින්. හොඳේ. දැන් මගේ පුතා මේක පොඩක් ලියා ගන්න වෙනවා. පේජ් එකේ ලියලා කොටු කරගන්න. මේක H1 වලින් තියෙන්නේ අකුරු ගොඩක් ලොකුයි. ඒ වගේම කහ පාටින් තියෙන්නේ. මෙතන පුතේ H2 ප්‍රමාණයෙන් තියෙන්නේ. මේක තියෙන H2 ප්‍රමාණය. මේක තියෙන H3 ප්‍රමාණය ඊට වඩා පොඩ්ඩක් පොඩි. මෙයා ලොකුයි. එයාට වඩා පොඩ්ඩක් පොඩි මෙයා. එයාට වඩා පොඩ්ඩක් පොඩි මෙයා. මෙතන වගුවක් තියෙන්නේ කියලා පේනවා. ආයි පුතේ මේ personal protection කියන එක තියෙන්නේ H1 ප්‍රමාණයෙන්ම තමයි. හරි. විනාඩි 5ක් විතර දෙන්නම් මේක ලස්සනට ලියා ගන්න. මේ trending කියන එක ඔයාලට හෙලවෙන විදිහට අඳින්න බෑනේ. trending කියලා දාලා පොඩි arrow එකක් දාන්න මේ පැත්තට animate වෙනවා කියලා. මේ කැමති තැනකින් මේ හරියෙන් වගේ ලියාගෙන arrow එකක් දාන්න වම් පැත්තට එක animate වෙනවා කියලා. හරි. ටක් ගාලා ලියා ගන්න පුතේ මේක. මෙතන ඉරි දෙකක් තියෙන තිරස් ඉරි දෙකක්. පුතේ හොඳට අහගන්න. මෙතන මේ අකුරු ටික කහ පාටයි. මේක පුතේ මේ ලා නිල් පාට ස්කයි බ්ලූ කලර් එක තියෙන්නේ. එතකොට මේ පින්ක් කලර් තමයි පුතේ මේක ඇතුලේ තියෙන ටේබල් එක ඇතුලේ තියෙන පින්ක් කලර්. පින්ක් කලර් එක තියෙන්නේ. මේ personal protection කියන එකත් පුතේ H1 ප්‍රමාණයෙන් තියෙන්නේ. මේ උඩම තියෙන අකුරු H1 ප්‍රමාණය ඒක ලියා ගන්න. මේක H2. more news කියන එක H3 ප්‍රමාණය තියෙන්නේ. H3 තියෙන්නේ. මේ countries කියන එක H4
අනිත් ඒවා සාමාන්‍ය අකුරු. ආයෙ අහගන්නකෝ. මේක H1 මේ trending කියන එක H2 more news H3 මේක H4 ආයි මේක H1 අනිත් ඒවා මුකුත් H1 මුකුත් ඒවා නෑ අනිත් ඒවා සාමාන්‍ය අකුරු තියෙන්නේ. මෙතන තිරස් ඉරක් තියෙනවා කහ පාට. මෙතන සුදු පාට ඉරක් තියෙනවා. ඔයා හොඳට කල්පනා වෙන්න මේ වෙබ් පේජ් එකේ කලයක සම්පූර්ණ කලයක කළු පාට තියෙනවා. දැන් හොඳට අහගන්න පුතේ මම මේ කියන දේ. ඔයා පුතේ මේක ඔයාගේ නෝට්බුක් එකේ අද දිනේ දාලා දැන් මේක ලියාගත්තනේ. ඒක යටින් HTML ටෙක්ස්ට් ටික ලියන්න ඕනේ. හොඳට අහගන්න. HTML ටෙක්ස්ට් ටික පිළිවෙලට ලස්සනට ලියන්න ඕනේ. ලස්සනට ලියලා ඔයා මගේ WhatsApp නම්බර එකට දාන්න ඕනේ. ඒ දාන අයට විතරයි මම හරි උත්තරේ එවන්නේ. මම group එකට දාන්නේ නැහැ. ඒ දාන අයට මට එවන අයට විතරක් මම උත්තරේ එවනවා. හරි මේ ඔක්කොම කියලා දීලා තියෙන heading දාන විදිය, animation දාන විදිය, table එකක් හදන විදිය. head ticket නිසා එන්නේ. signal. දැන් බලන්න එන්නේ සර්. දැන් එහෙනවද පුතේ? පුතේ දැන් එහෙනවද? දරුවනේ එහෙනවද දැන්? පුතේ හොඳට අහගන්නකෝ. පුතේ මේ අදාළ HTML ටෙක්ස්ට් ටික පොතේ ලිව්වට පස්සේ ඔයා මට WhatsApp නම්බර එකට ඒක එවන්න ඕනේ. එවන දරුවන්ට විතරයි පුතේ මම උත්තරේ එවන්නේ. එතකොට ලබන සතියේදී ඔයගලගේ මේ පාඩම සම්පූර්ණයෙන් අවසන් කරනවා. හරිද පුතේ? ඊට අමතර හොඳට අහගන්න. දැනටමත් මේ පන්තිවල ළමයි ළඟ අමතර පොතක් තියෙන පුතේ වෙනම ක්වෙස්චන් බුක් කියලා. අපේ වෙනම පේපර්ස් කරන්න තව පොතක් තියෙනවා. ඔයා වෙනම ප්‍රශ්න උත්තර වෙනම පොතක් තියාගන්න ඕනේ. මම දැන් හැම කෙනෙක්ටම පුතේ group එකට දාලා තියෙනවා. සර් යා පුතේ ප්‍රශ්න ආපහු පොඩ්ඩක් කියනවද? ප්‍රශ්න පොඩ්ඩක් කියනවද ආපහු? මාවට මාව ඇහෙනවද? පුතේ වට මාව ඇහෙනවද? කැඩි කැඩි සර් ඇහෙන්නේ සර්. දැන් ඇහෙනවද? කැඩි කැඩි සර් ඇහෙන්නේ සර්. ඇහෙනවා සර් කැඩි කැඩි ඇහෙනවා. මේ පුතේ මේ දීලා තියෙන වෙබ් පේජ් එක ඇඳ ගන්න පුතේ. ඇඳලා මේ වෙබ් පේජ් එක හදන්න සම්පූර්ණ ටෙක්ස්ට් එක ලියන්න ඕනේ. මේක H1 ප්‍රමාණයෙන් තියෙන්නේ මේ ශ්‍රී ලංකා කියන එක. more news කියන්නේ H2 ප්‍රමාණයෙන් තියෙන එක පොඩ්ඩක් ලියා ගන්න. sorry මේක H2 මේ trending කියන එක H2 more news කියන්නේ H3 ප්‍රමාණයෙන් තියෙන්නේ. countries කියන එක H4 ප්‍රමාණයෙන් තියෙන්නේ. I personal protection කියන එක H1 ප්‍රමාණයෙන් තියෙන්නේ. පුතා මේක ලියාගෙන මේකේ උත්තරේ මට WhatsApp එකට දාන්න ඕනේ. ඊට අමතර පුතේ question book කියලා වෙනම පොතක් තියාගන්න. ඒ පොතේ දැන් මම පුතේ ප්‍රශ්න ටිකක් එවනවා. ඒ කියන්නේ උත්තරත් එක්ක
ප්‍රශ්න සාකච්ඡා කරන එකක් තියෙන්නේ. ගිය අවුරුද්දේ කරපු එකක්. නමුත් ඕගලන්ගේ අවුරුද්දට ඒක වෙනස් වෙනවා. ඒ ප්‍රශ්නත් එක්ක තවත් අමතර ප්‍රශ්න ඕගලන්ට කරනවා. දෙකක්ද සර්? අපතේ ඒ වීඩියෝ එකක් එවලා ඇති ගෲප් එකකින්. ඒක හරි පුතේ දැන් මේකට උත්තරේ ලියන්න පටන් ගන්න. ඊට පස්සේ මම ඕගලන්ගේ ගෲප් එකට දාලා තියෙන වීඩියෝ එකට අදාළව මේ ප්‍රශ්න ටික ලියලා ඔයා ඒකේ උත්තර තියෙන උත්තර බලන්න එපා පුතේ හොඳේ. මම උත්තරේ විස්තර කරන්න කලින් ඔයා උත්තරේ ගන්න. අරගෙන ඉවරලා උත්තරේ බලන්න. ඒක එවන කට්ටියට පුතේ මම අනිත් එක YouTube එකේ දාන්නේ නැහැ. ඔයාට පර්සනලි එවන්නේ. සිග්නල් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරි මේකේ මොන හරි ගැටලු තියෙන අයට අහන්න පුළුවන්. ඒ වගේම දැන් වීඩියෝ එක එවලා තියෙන්නේ. වීඩියෝ එක බලන්න කලින් මේක ඉවර කරලා ඉන්න ඕනේ. මේක එකේ වල ඉන්න ඕනේ මට. මේක එවපු ගමන් මම උත්තරේ එවනවා ඔයාට. මේකට අදාළ උත්තරේ එවනවා. ඔයා මට එවන පිළිවෙලට මම උත්තරේ එවනවා. ප්‍රශ්න තියෙන දරුවෝ අහන්න. ගොඩක් අයට ඇහෙන්නේ නැහැ මං කියන එක. මේ වෙබ් පේජ් එකට අදාළ HTML ටැග්ස් ටික ලියන්න ඕනේ පුතේ. මේක හදන්න. මේක ලියා ගන්න ඉස්සලම පුතේ. පුතේ ප්‍රශ්නයක් තියෙන දරුවෝ කෙලින්ම කතා කරලා අහන්නකෝ. chat එකේ දාන්න නැතුව. නැත්නම් ඔයාලට මං කියන එක ඇහෙනවද නැද්ද කියලා දන්නෙත් නැහනේ. පුතේ මේක අපහැදිලි දරුවෙක් කියනවා නම් ආයෙ අහන්න. මම ඔයාට කිව්වේ ලියන පොතේ
දිනේ දාගන්න කිව්වද කියන පුතේ මේ අර ශ්‍රී ලංකා බැටල්ස් කියන එකට මේ සෙන්ටර් කියලා දාන්නේ ශ්‍රී ලංකා බැටල් කියන එකට මොකද්ද ඒක ගහනකොට සෙන්ටර් කියලාද දාන්නේ මැද්දට ගන්න නැත්තම් ඔව් එහෙම උත්තර අහන්න බෑ උත්තර සෙන්ටර් තමයි දාන්නේ එහෙම උත්තරය අහන්න බෑ මේ උත්තරය අහන්න නැතුව කරන්න මේ මම මේක කියන අකුරු වල ප්‍රමාණය h1 මේ මෙතන තියෙන අකුරු වල ප්‍රමාණය h2 මේක අකුරු වල ප්‍රමාණය h3 මේක h4 I මේක h1 ඔය මම කියපුවාට විතරයි කතාව දාලා තියෙන අනිත් ඒවා සාමාන්‍ය විදිහට ලියන්න මේ අකුරු ටික සුදු පාටයි මේ අකුරු කහ පාටයි මේක ඕනනම් කලර් එක කියන්න මේක ස්කයි බ්ලූ වෙබ් පේජ් එක සම්පූර්ණයෙන්ම කළු පාටයි මෙච්චරයි කරන්න ඕනේ ටෙක්ස්ට් ටික ලිව්වන ගමන් කිසියම් දරුවෙක් මේ ටෙක්ස්ට් ටික ලිව්වනම් මට WhatsApp එකට දාන්න මං ටැග් ගාලා ඔයාලට උත්තරේ එවන්නම් ඊට පස්සේ පුතේ මං ඔයාලට අර රෙකෝඩින් එකක් එවලා ඇති ඒක ලියන වෙනම පොතක පේපර් ක්ලාස් කියලා වෙනම තියෙනවා ඒක පොතක් කරන් ලියන්න ඕනේ ඒ ප්‍රශ්න වලට මං උත්තර විස්තර කරනවා ගන්න විදිය ඒක බලන්න නැතුව ඔයා ප්‍රශ්නේ බැලුවා උත්තරේ හදලා ගන්න උත්තරේ හදලා ගන්න ඊට පස්සේ තමයි මගේ විස්තර කිරීම බලන්නේ ඔයාගේ උත්තරේ හරිද නැද්ද කියලා ඒක ඒ දේවල් ලියන ටික පුතේ මට WhatsApp එකට එවන්න ඕනේ හරි ඒක එවන අයට විතරක් මම අනිත් එක YouTube එකට දාන්නේ ඔයාගේ Gmail එක හරහා මම ඔයාට එවනවා හරි ඔයාට link එකක් එවන්නම් වෙනම ඒතර ඔයාට විතරයි ඒක බලන්න පුළුවන් වෙන කාටවත් යවන්නවත් බෑ ලබන සතිය අපි මේ පාඩම සම්පූර්ණයෙන් අවසන් වෙනවා ඒ නිසා ඔයාලට ගෙදරදී වැඩ ගොඩක් තියෙනවා පුතේ පාස් පේපර්ස් අඩුම ගානේ තේරෙන්නේ නැත්නම් ප්‍රශ්න කීවලවත් තියන්න කොයි වෙලාවෙ මම මේ ප්‍රශ්න කතා කරයිද දන්නේ නැහැ. ඒතර ලබන සතියේ HTML පාඩම ඉවර කරලා ඔයගලන්ට ලබන මාසේ අලුත් ටියුටර් එකක් හම්බ වෙයි. ඒ ටියුටර් එක ලැබෙන තුරු අපි දෙවෙනි පාඩම පටන් ගන්නවා. දීලා තියෙනවනේ ඔයගලන්ට. සමහරව හිතනවා මේ සර් මේ කොළ දෙකක් නේ දීලා තියෙන්නේ ටියුටර් එකට මේ මොකද්ද කියලා. ඔයා බලන්න පුතේ ඔය කොළ දෙකෙන් මම කරන දේ මොකද්ද කියලා. හොඳේ. එක කොළයයි නේ සර් දීලා තින්නේ මේකෙන් කොහොමද මේ කරන්නේ කියලා සමහරු පොඩි චෝදනාවකුත් තියෙනවා. ඔයා දැන් මම උගන්වනකොට බලන්න පුතේ ඔයාට ඔය එක කොලෙන් මම සම්පූර්ණ පාඩම ඔය කොලයට අරන් පෙන්නන විදිය. ඔයාට දෙවෙනි පාඩමේ තියෙන සම්පූර්ණ පාඩම ඔය තනි කොලයට අරන් පෙන්නනවා මම. ඔක්කොම ටික කියලා දීලා. ඒ නිසා ඒ ගැන වැරදි වැටීමක් ඇති කරගන්න එපා. මේ වෙබ් පේජ් එක සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මට දරුවෙක් උත්තරයක් කියලා තියෙනවා TD TR TD row span HR marquee table caption li center font එහෙම කියලා. එහෙම නෙමෙයි පුතේ මේ සම්පූර්ණ වෙබ් පේජ් එක හදන්න එවන්න ඕනේ ආ. මට එහෙම වැඩක් නැහැ. ඒ කියන්නේ මේ සම්පූර්ණ වෙබ් පේජ් එක හදන්න ඕනේ. ඔය HTML ඉදන්ම පිළිවෙලට ලියලා මේ ටයිටල් එක දාලා corona information මේ විදිහට ඔක්කොම එන්න හදන්න ඕනේ. ඒ විදිහට ලියන්න ඕනේ. පුතේ පහට කලින් ඔක්කොම උත්තර ටික එන්න ඕනේ හොඳේ. හවස පහට කලින් එන්න ඕනේ. පහෙන් පස්සේ එන උත්තර මම බාරගන්නේ නැහැ.
මේ සම්බන්ධයෙන් අහන ප්‍රශ්නයක් තියෙනවද කාට හරි? table with එක කීයද sir? අන්න හරි very good. පුතේ මේ table with එක ලියා ගන්න. මම බැලුවේ කවුද මේ ප්‍රශ්නේ අහන්නේ කියලා. table with එක පුතේ 140යි. ඒක ලියා ගන්න 140යි. පළල 140යි උස 120යි. ඒ විදිහට හදන්න. 40ක් සහ 20ක් එන්න. මේක මේ ඇතුලේ පාට රෝස පාට තියෙන්නේ. සර් කීයද ලයින් එකේ තේරුණේ? ලයින් එකේ විත් එක ලයින් එකේ නෑ, ඒක පුතේ ඒක සම්පූර්ණයෙන්ම මේ විත් එක අපි සීරියල් ගානක් දාලා නැහැ. නිකම්ම ප්‍රධාන ටැග් එක විතරයි දාලා තියෙන්නේ. කල එක දාලා තියෙනවා. මේකේ කල එකක් දාලා තියෙනවා. මේකේ කල එකක් නැහැ. ඔටෝමැටිකලි එන කල එක තමයි මේ තියෙන්නේ. පුතා 50ක් වගේ දුන්නා මේ ඉරෙන් භාගයයි ඉන්නේ. මේකේ විත් එකක් එහෙම දීලා නැහැ. ඒ කියන්නේ මේ සම්පූර්ණයෙන්ම වාගේ ප්‍රධාන ඒ දාන ටැග් එක දැම්මම නම් උත්තරේ ඔය ඉර එනවා ගන්නට. තාම උත්තරයක් නම් ආවේ නැහැ. සර් කියන්න පුතේ. සර් බොඩි එක බ්ලැක් කියලා දෙන්න ඕනේද? ඔව් දෙන්න ඕනේ. නැත්නම් සුදු පාටනේ එන්නේ. තුන් නැත්නම්
පුතේ මේ අහගන්නකෝ. ඇත්තටම දැන් මේ වෙනකන් උගන්වපු දේවල් වලින් මේ වෙබ් පේජ් එක හදාගන්න පුළුවන් වෙන්න ඕනේ සියලු දරුවන්ට. කිසියම් දරුවෙක්ට මේ වෙබ් පේජ් එක හදාගන්න බැරි නම් දුක් වෙන්න එපා. මම අනිවාර්යෙන් උදව් කරන්නම්. එක්ක මේ වෙබ් පේජ් එක හදාගන්න බැරි ඔයාට පාඩමක් දෙකක් මිස් වෙලා ඇති. ඔයා ඉඳලා නැතුව ඇති පාඩමට සම්පූර්ණයෙන්ම ඉඳලා නැතුව ඇති. අපි කියමු හිටියා කියලා ඒත් දුක් වෙන්න එපා. දැන් මේ පන්ති නැවැත්තුවෙන් පස්සේ පුතේ ඔයා මට කෝල් එකක් දෙන්න. මං කියන්නම් ඔයාට ගොඩ යන්න ඕන විදිය මොකක්ද කියලා. හරිද? කරන්න ඕන විදිය මොකක්ද කියලා මං කියන්නම්. අනිවාර්යෙන්ම. හරි. පුතේ මේ අහගන්නකො පොඩ්ඩක්. පොඩ්ඩක් බලාගන්න වෙබ් පේජ් එක. මෙහෙමනේ වෙබ් පේජ් එක තියෙන්නේ වාගේ. ඔන්න බලා ලියන්න එපා පුතේ පොඩ්ඩක් බලාගන්න. දැන් මේක ලියන්න ගියොත් එහෙම වැඩක් නැති වෙනවා. පොඩ්ඩක් දැන් බලාගන්න. දැන් නවත්තලා බලාගන්න. හරි. දැන් මේ වෙබ් පේජ් එක හදන්නනේ අපිට ඕනේ. මුලින්ම පුතේ ඔයා නෝට්පෑඩ් එක අරගෙන, ඒ කියන්නේ ගෙදරදී ප්‍රැක්ටිකල් කරනකොට එහෙම කරන්න පොතේ ලියන්න ඕනේ. දැන් ඔයා මුලින්ම HTML කියලා මේ වෙබ් පේජ් එක හදන්න. දෙවෙනි ටැග් එකනේ පුතේ හෙඩ් එක. අහගන්න. හෙඩ් එක ඇතුලේ පුතේ ටයිටල් කියලා එකක් මම ලිව්වා. හේතුව මේ වෙබ් පේජ් එකේ මාතෘකාව කොරෝනා ඉන්ෆර්මේෂන් කියලා තියෙනවා. ඉතින් ටයිටල් එක ඉස්සරහා මම කොරෝනා ඉන්ෆර්මේෂන් කියලා ලිව්වා. ඊට පස්සේ පුතේ ටයිටල් එක වැහුවා. ටයිටල් එක වහන්නේ එතනින් එහාට මොකුත් නැහැ මෙතන මේ. තව මොන හරි තියෙනවා නම් ඔයාට අවශ්‍ය කරන දේවල් ඔක්කොම ලියලා මේක වහන්න ඕනේ. ඊට පස්සේ හෙඩ් එක වැහුවා. හෙඩ් කියන එක්කෙනා වැහුවා මගේ පුතේ. ඊට පස්සේ මගේ බොඩි එක සම්පූර්ණයෙන්ම කළු මෙතන මේ කළු පාටයි වෙබ් පේජ් එකේ බොඩි එක. ඒ නිසා බොඩි BG color සමානයි black කියලා දැම්මා. බොඩි BG color සමානයි black කියලා දැම්මා. හරි. මෙන්න මෙතනට වෙනකන් ලියා ගන්න. ඔය දන්නේ නැති කට්ටිය. දන්න කට්ටිය තමන්ගේ ටෙක්ස්ට් ටික චෙක් කරගන්න. දන්නේ නැති දරුවෝ පැහැදිලිව මෙතනට වෙනකන් ලියා ගන්න ටක් ගාලා බොඩි BG color black වෙනකන්. දැන් මේ පැහැදිලි කිරීමත් තේරෙන්නේ නැති දරුවෝ ඉන්න පුළුවන්. පාඩමට සම්බන්ධ වෙච්ච නැති දරුවෝ ඒ දරුවෝ කිසිම ගැටලුවක් නැහැ මට කෝල් කරන්න මං කියන්නම් ඔයාලට කරන්න ඕනේ. දැන් මේ කියලා දීලා තේරෙන්නේ නැත්තම් දැන් මේ කියලා දෙනකොට මේ හරියට කියලා දෙනව නෙමෙයිනේ. පොඩ්ඩක් අර මතක් කරමින් ඉන්නවා. එතකොට කිසියම් දරුවෙක්ට පාඩම මගහැරුණු දරුවෙක් හිටියනම් කලින් මගහැරුණා නම් මේ කියලා දෙන ස්පීඩ් එක තේරෙන්නේ නැහැ පුතේ. එතකොට යා මට වෙනම කෝල් එකක් දෙන්න. මොකද දැන් පන්තියේ මට එච්චරම මේ හිමින් කරගෙන යන්න බෑ. එතකොට අනිත් දරුවන්ට අසාධාරණයක් වෙනවා. ඒ නිසා ඔයා මට කෝල් එකක් දෙන්න මං කියන්නම් ඔයාට කරන්න ඕන දේවල් ටික මොනවද කියලා. හරි මෙතනට නිකන් ලියා ගන්න ටක් ගාලා. තාම මෙතන මේ ටික හදන්න පටන් ගත්තේ නැහැ. මේ කොරෝනා ඉන්ෆර්මේෂන් වෙනකම් විතරයි මේ තියෙන්නේ. ඒකයි වෙබ් පේජ් එක කළු පාට කරලා තියෙනවා එච්චරයි. මෙතනට නිකන් ලියා ගන්න. හරි එතන ඉඳන් බලාගන්න පුතේ. දැන් බොඩි BG කලර් වෙනකන් හරිනේ. ඒ ටික මම උඩට යවනවා. ඒක හරි. දැන් මගේ පුතේ බලන්න මේ ශ්‍රී ලංකා බැටල් වේව්ස් ඔෆ් ප්ලාස්ටික් කියන එක අකුරු ටික මැද්දට වෙලා තියෙන්නේ. අකුරු ගොඩක් ලොකුයි. අකුරු කහ පාටයි. එහෙනම් අකුරු ගොඩක් ලොකු කරන්න මම ඔයාලට කෙලිම කිව්වා H1 දාන්න කියලාම කිව්වා. මොකද මේවාට එක පාට ප්‍රමාණයක් හිතා ගන්න බැරි හින්දා මම කිව්වා H1 දාන්න. අකුරු මැද්දට ගන්න පුතේ සෙන්ටර් ටැග් එකකින්. අකුරු මැද්දට ගන්න සෙන්ටර් කියන ටැග් එකකින්. අකුරු වලට පාටක් දෙන්නේ ෆොන්ට් ස්පේස් එකක් කලර් අදාළ පාට දෙනවා. මේ උඩින් කියලා තියෙන්නේ අකුරු ලොකු කරන්න මැද්දට ගන්න කහ පාට දෙන්න. කාටද? ශ්‍රී ලංකා බැටල් වේව්ස් ඔෆ් ප්ලාස්ටික් කියන එකට. මට ඊටු ටික දිගටම ලියන්න තිබ්බා මගේ පුතේ. දැන් ඔයාට පේනවා waste from burning ship කියන එක යට පේලියනේ තියෙන්නේ පහළ පේලියේ තියෙන්නේ. පුතාට පේලි වෙන් කරන්න පුතේ මං කියලා දීලා තිනවා BR කියන ටැග් එක තමයි භාවිතා කරන්නේ. BR ටැග් එක භාවිතා කරලා තමයි පේලි වෙන් කරන්නේ. හරිද? ඔයාට BR දාලා එක දිගට උනත් ලියන්න එක දිගට ලිව්වත් මගේ පුතේ පහළ පේලිය දැන් මේක ඔයා එක දිගටම ලිව්වත් පහළ පේලියට වෙන් වෙනවා BR දාපු නිසා. ඊට පස්සේ පුතා කිව්වා ෆොන්ට් එක වහලා දාන්න සෙන්ටර් මට ඕනේ H1 ඕනේ නැහැ කියලා. හරි මෙතනට වෙනකන් ලියා ගන්න H1 වෙනකන් ලියා ගන්න පැටිය ඔය තියෙන්නේ මම නිල් පාට කරලා තියෙන ටික. ඒ කියන්නේ මේ උඩ කොටස බර්නින් චිප් වෙනකන් අවශ්‍ය කරන දේවල් තමයි ඔය ලියලා තියෙන්නේ. ලියන්නකෝ.
ප්‍රශ්නයක් අහලා තියෙනවා H1 වලට වැඩිය ප්‍රමාණයට අකුරු වල ප්‍රමාණය ලොකු කරන්න බැයිද කියලා. පුළුවන් පුතේ. අකුරු වල ප්‍රමාණය ලොකු කරන්න පුළුවන්. ඒකට අපි ඉගෙන ගන්න ඕනේ CSS කියලා જાතියක් තියෙනවා. Cascading Style Sheet කියලා. ඒතර CSS වලින් පුළුවන් ඒ වෙබ් පිටුව ලස්සන කරලා අපිට අකුරු ලොකු කරන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාට පේනවා මේ ට්‍රෙන්ඩින් කියන එක්කෙනා චලනය වෙනවා ඇනිමේට් වෙනවා. ඊට කලින් පුතේ මේ තිරස් රේඛාවක් තියෙනවා මේ HR. මම HR දාපු හින්දා තමයි මේ තිරස් දැන් මම මේක පොඩ්ඩක් උඩට ගන්නවා මෙතනට එකක් හරිනේ. HR දාපු හින්දා තමයි මේ තිරස් රේඛාව ඇවිල්ලා තියෙන්නේ. බැරි වෙලාවත් කවුරු හරි මේකේ මෙතන HR එක වෙනස් කරොත් HR color කියලා දැම්මනම් සමාන වෙන පාටක් දැම්මනම් වෙන පාටක් එන්නේ. HR දාපු ගමන් ඉන්නේ ওই පාට සුදු පාට. එතකොට මේ අකුරු වල ප්‍රමාණය මම කිව්වා මේ ඇනිමේට් වෙන අකුරු වල ප්‍රමාණය මම කිව්වා මෙයාට වඩා අඩුයි කියලා. H2 ප්‍රමාණයෙන් තමයි දැම්මේ. චලනය වෙන්න ඕනේ හින්දා මාකී කියන එක අපි දැම්මා. අකුරු වල පාට දැම්ම පුතේ sky blue කියලා. H2 ප්‍රමාණයෙන් ඇනිමේට් වෙනවා sky blue. කවුද මේ ඇනිමේට් වෙන එක්කෙනා? ට්‍රෙන්ඩින් කියන එක්කෙනා. ට්‍රෙන්ඩින් කියන එක්කෙනා තමයි ඇනිමේට් වෙන්නේ. ෆොන්ට් එක වැහුවා පුතේ අකුරු වල පාට වැහුවා. මාකී එක වැහුවා. H2 වැහුවා. එතකොට මෙන්න මෙතනට වෙනකන් මේ සෙට් එක ලියා ගන්න තිරස් රේඛාවයි ඔය ඇනිමේට් වෙන එක. මෙන්න මෙතනට වෙනකන් පාට කරලා තියෙන ටික ලියා ගන්න. පුතේ පහට කලින් එවන්නේ කිව්වේ පාස් පේපර්ස් නෙමෙයි. මම ඔයාගේ ගෲප් එකට වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒවට බය වෙන්න දෙයක් නැහැ. ප්‍රශ්නත් එක්ක උත්තරත් තියෙනවා. ඒ පැහැදිලි කරලා. මං කියන්නේ මං හිතනවා අවංකව එකපාරට උත්තර බලන්න නැතුව ඒ අදාළ ප්‍රශ්නෙට උත්තරය අරගෙන ඊට පස්සේ වීඩියෝ එකේ ඉතුරු ටික බලයි කියලා. ඔයා ඔයාටම පුළුවන් හරිදා ගන්න. අන්න ඒ ටිකේ ලියන නෝට් එක තමයි මට එවන්න ඕනේ. ඔයා පහට කලින් ලියනවද කියලා මට බලා ගන්න ඕනේ ඇත්තටම. හරි? ඒක ලියලා එවන්න ඕනේ. පාස් පේපර් ටික ඔයා කරලා තියන්න. ඒක මට එවන්න එපා. ඒක ඔයා කරලා තියන්න මම අදාළ පාඩම් යන අතරතුරදී කාලය අනුව මම මේ ප්‍රශ්න කතා කරනවා අතරින් පතර. අපි 2013 කතා කරානේ. සෙකන්ඩ් පේපර් එක. ඔයා කරලා තියන්න අනිත් ඒවා. ඊට පස්සේ පුතේ මේ මොනියුස් කියන එක්කෙනා මං කොහාට H3 ප්‍රමාණයෙන් දාන්න කියලා. ඒ නිසා තමයි මේ H3 ප්‍රමාණයෙන් දාලා තියෙන්නේ. ෆොන්ට් කලර් එක white දීලා තියෙනවා. බැරි වෙලාවත් ඔයා මෙතන white දුන්නේ නැත්නම් මාර වැඩක් වෙන්නේ. මාර වැඩක් කියන්නේ මොකක්ද දන්නවද? white දුන්නේ නැත්නම් මේ අකුරු පේන්නේ නැතු වෙනවා. කළු පාට වෙනවා. සාමාන්‍යයෙන් අපි ෆොන්ට් එක යටතේ අපි ලියන අකුරු කොහොමත් කළු පාටින් තමයි වෙබ් පේජ් එකේ එන්නේ. ඉතින් මගේ පුතේ වෙබ් පේජ් එකේ පසුබිම් වර්ණයත් කළු පාට නම් අකුරුත් කළු පාට නම් අකුරු පේන්නේ නැහැ නේ. ඒකයි මම මේ white දීලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් ෆොන්ට් එක වහලා තිනවා. H3 වහලා තිනවා. ෆොන්ට් එක වහලා H3 වහලා තිනවා. හරිද? ෆොන්ට් එක වහලා H3 වහලා තිනවා. මෙන්න මෙතනට වෙනකන් එහෙනම් ලියන්න. ඊළඟට මෙන්න මෙතනට වෙනකන් මෙන්න මේ කෑල්ල. මොනියුස් වෙනකන් ලියන්න. ප්‍රශ්නයක් අහලා තියෙනවා. දරුවේ ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ වෙබ් පේජ් එකට පින්තූර දානකොට PNG වර්ගයේ පින්තූර දාන්න බැයිද කියලා. මට තේරෙන විදිහට ඒක තමයි අදහස අහලා තියෙන්නේ.
ෆොටෝ එකක් දානකොට PNG ෆෝමැට් එකේ ඒවා දාන්න බැයිද කියලානේ පුතේ අහන්නේ නේ. එහෙම නේද අහලා තියෙන ප්‍රශ්නේ? හරි. ඔව්. පුතේ අපිට PNG ෆෝමැට් එකේව දාන්න පුළුවන්. PNG විතරක් නෙමෙයි JPG දාන්න පුළුවන්, BMP දාන්න පුළුවන්, TIFF දාන්න පුළුවන්. ඒ වගේ පින්තූර දාන්න පුළුවන්. පුතා පින්තූරයක් දානකොට කොහොමද කරන්න ඕනේ? IMG ස්පේස් එකක් SRC සමානයි අදාළ පින්තූරේ නම .png. පුතාගේ පින්තූරේ වර්ගයේ PNG වර්ගයක් නම් අපිට PNG දාන්න පුළුවන්. දැන් පුතාගේ ඩෙස්ක්ටොප් එකේ පින්තූරයක් තියෙනවා. හැබැයි ඒකේ පින්තූරේ නම ඇනිමල්. ඒකේ වර්ගය තමයි JPG. පුතා ගිහලා ලියනවා නෝට්පෑඩ් එකේ animal.png කියලා. එතකොට පින්තූරේ එන්නේ නැහැ පුතේ. ඒ තීන වර්ගය අනිවාර්යෙන් බලලා දාන්න ඕනේ. තීන වර්ගය මොකක්ද කියලා බලලා ඒ වර්ගය තමයි දාන්න ඕනේ. නැතුව අපිට ඕන විදිහට ටයිප් එක දාන්න බෑ. තීන ටයිප් එක දාන්න ඕනේ. ඔයාලට පින්තූර වල වර්ග වෙනස් කරගන්න ඕන නම් ඒ අදාළ පින්තූරේ Photoshop වලට අරගෙන ඔයාලට පුළුවන් ආයේ ඒකේ ෆෝමැට් එක, ඒ කියන්නේ වර්ගය වෙනස් කරලා සේව් කරන්න පුළුවන්. PNG කරලා සේව් කරන්න පුළුවන් Photoshop වලින්. ඊළඟට පුතේ ඔයාලට පේනවා මේ countries කියන එක නා ටිකක් පහළට ඇවිල්ලා තියෙන්නේ. මම ඔයාලට කිව්වා ඒ H4 ප්‍රමාණය කියලා කිව්ව නැත්නම් එකපාරට අපිට ඔලුවට ගන්න බෑනේ ප්‍රමාණය මොකද්ද කියලා. එතකොට පුතේ මේ P කියන එකෙන් තමයි ඡේද වෙන් කරලා තියෙන්නේ. H4 ප්‍රමාණය තියෙනවා. ඔයාලට පේනවා countries with most recorded death කියලා තියෙනවා. H4 වහලා තියෙනවා, P එක වහලා තියෙනවා. එහෙනම් පැටියෝ මෙන්න මේ ටික මම ඔය නිල් පාටේ highlight කරපු ටික තමයි මේ පේලිය. ඒක ලියාගන්න. තව ප්‍රශ්නයක් අහලා තිනවා. පින්තූර දාද්දී ඩෙස්ක්ටොප් එකේම තියෙන්න ඕනේ නැහැ නේද කියලා. නෑ ඩෙස්ක්ටොප් එකේම තියෙන්න ඕනේ නැහැ. ඒ මම අර වෙබ් පේජ් එක තියෙන තැනම පින්තූරේ තියාගත්තේ ඔයාලට ලේසියෙන් ඔයාලට ප්‍රැක්ටිකල් එක කරන්න ලේසි නිසා ඔයාගේ වෙබ් පේජ් එක කොහේ තිබුණත් පින්තූරේ වෙන තැනක තිබුණත් කිසිම ගැටලුවක් නැහැ. උදාහරණයක් විදිහට හිතන්නකෝ පුතාගේ වෙබ් පේජ් එක තියෙන ඩෙස්ක්ටොප් එකේ පින්තූරේ තියෙන D drive එකේ කියලා. හැබැයි ඒතර පුතා ඒ තියෙන තැන දෙන්න ඕනේ ලොකේෂන් එක. පින්තූරේ කොහෙද තියෙන්නේ? පින්තූරේ තැනයි, පින්තූරේ නමයි, පින්තූරේ වර්ගයයි දෙන්න ඕනේ. නැත්තම් ෆොටෝ එකේ එන්නේ නැහැ පුතේ. පින්තූරේ නමයි වර්ගයයි ආගන්න තේරුන්නේ නැහැ මෙලෝදියක්. පින්තූරේ නමයි වර්ගයයි දෙන්නේ වෙබ් පේජ් එකයි පින්තූරේ එකම තැනක තියෙනවා නම් විතරයි. පින්තූරේ තියෙන වෙන දිහාවක වෙබ් පේජ් එක තියෙන වෙන දිහාවක නම් වෙබ් පේජ් එකට පින්තූරය ඇතුල් කිරීමේදී පින්තූරේ තියෙන තැනයි පින්තූරේ නමයි වර්ගයයි ওই තුනම දෙන්න ඕනේ. ඒක මතක තියාගන්න. තව ප්‍රශ්නයක් අහලා තියෙනවා මම හදපු HTML එකක් වෙන කෙනෙකුට නේද වෙබ්සයිට් ලින්ක් එකක් විදිහට ක්‍රියේට් කරන්න බැරිද? මොකද මම හදපු HTML එකක් පුළුවන් ඒ කියන්නේ අපිට පුළුවන් මේ අපි හදපු වෙබ් පේජ් වෙන කෙනෙක් හදන පේජ් එක ඔයාගේ පේජ් එකට ලින්ක් එකක් දෙන්නත් පුළුවන්. නැත්නම් මේ අපි හදන පේජ් එකකින් ඉඳන් වෙන කෙනෙකුගේ වෙබ්සයිට් එකට ලින්ක් එකක් දෙන්නත් පුළුවන්. එහෙම දෙන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. HREF එකෙන් තමයි දෙන්නේ. HREF එකෙන් ඒක දෙන්න පුළුවන්. හරි ඊට පස්සේ පුතේ මෙන්න මේ ටික හරිනේ. ඊට පස්සේ මේ වගුව පටන් ගන්න තිනවා. අපි එහෙනම් මේ ටික පොඩ්ඩක් උඩට යමු. මේ ටික හරි ඔක්කොම හරි. පුතාට වගුවක් පටන් ගන්න පුතේ ටේබල් කියන එකෙන් ටේබල් බෝඩ එකයි කියලා මම දුන්නා. BG කලර් පුතේ pink. මං කිව්වා රෝස පාටයි කියලා විත් මං කිව්වේ 40යි කියලා නේද? පුතා 40 දැම්මත් කමක් නැහැ මෙතනට මං 30යි දාලා තින්නේ. ඒ වගේම උස 20යි. උස 20යි. මේකෙන් අදහස් වෙන්නේ ටේබල් එකේ පළල 30යි උස 20යි. ටේබල් එකේ ඇතුලේ පාට රෝස පාට ටේබල් එකට ඉරි වගේක් තියෙනවා. හරි. ඔය highlight කරපු ටික ලියා ගන්න. එතනට වෙනකම්
ඔය highlight කරපු table කියන එක ලියාගන්න එතනට නිකන් පුතේ. මේ වගුව හදන්නයි යන්නේ. ඔන්න දැන් තව ප්‍රශ්නයක් අහලා තියෙනවා මොන ප්‍රශ්න වලට උත්තරද මට ලියලා එවන්න ඕනේ කියලා. පුතේ දැන් ඔයගලගේ WhatsApp එකට මම වීඩියෝ එකක් එවලා තියෙනවා. දැන් මේකත් එක්ක එක බලන්න බෑනේ. මම මේක කියලා දීලා ඉවර වෙච්ච ගමන් මම මෙතන මීටින් එක නවත්තනවා ක්ලාස් එක. නැවැත්තුවට පස්සේ ඔයාලට තියෙන මේ වීඩියෝ එක බලලා ඒකේ දැන් ප්‍රශ්නයක් තියෙනවා ඒකේ උත්තර බලන්න එපා. ඒ කියන්නේ ඔයා උත්තරේ ගන්න ඉස්සෙල්ලම. උත්තරේ අරගෙන ඊට පස්සේ මම වීඩියෝ එකේම උත්තරේ කියනවා ගන්න විදිහ කියලා දෙනවා. ඊට පස්සේ ඔයා බලන්න ඒ උත්තරේ හරිද කියලා. ඔයා ගත්ත උත්තරේ. එහෙනම් හරියක් දාගන්න. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න. ඔයා උත්තරේ ගන්න. හරි නම් හරි දාගන්න, වැරදි නම් වැරදි දාන්න. ඒ පොතේ ලියන ටික මට ෆොටෝස් දාලා එවන්න. හරි. හැබැයි ඔක ලියන්නේ නෝට්බුක් එකේ නෙමෙයි වෙනම ප්‍රශ්න කරන පොතක් තියාගන්න. ඒ පොතේ තමයි ඒ ටික කරන්නේ. ඒ කරන අයට පුතේ දැන් ගිය අවුරුද්දේ මම උගන්වපු පේපර් ක්ලාස් වල ඒවා මම ෆ්‍රී දෙනවා. මේ අවුරුද්දේ මම වෙනම ක්ලාස් එකක් වැඩිපුර කරගෙන යනවා. ගිය අවුරුද්දේ ටික ඔක්කොම ෆ්‍රී දෙනවා. හැබැයි නිකන් ෆ්‍රී දෙන්නේ නැහැ. ෆ්‍රී දෙන්නේ කියන්නේ ඔයා වැඩ කරන අයට විතරයි මම ෆ්‍රී දෙන්නේ. ඉතින් වැඩ කරන්නේ නැති නිකන් ළමයිට බොරුවට වීඩියෝ වල වැඩක් නැහැනේ. ඒ අවශ්‍ය අයට විතරයි දෙන්නේ. හරි. ඒකෙදි 10 වසරේ මිස් වෙච්ච පාඩම් තියෙනවා නම් ඒක ඔක්කොම කවර් කරගත්ත හැකි හොඳද? ඒ ඔක්කොමත් එක්ක කවර් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. වීඩියෝ එක දැන් ගෲප් එකට දාලා ඇවිල්ලා නැත්තම් කියන මම දැම්මා. එහෙම කිසියම් දරුවෙක්ට ගෲප් එකේ වීඩියෝ එක හොයාගන්න බැයි නම් කියන මම එයාට වෙන මේවන්න. වීඩියෝ එක හොයාගන්න බැරි දරුවෝ මට මගේ WhatsApp නම්බර් එකට එවන්න සර් වීඩියෝ එක එවන්න කියලා මට මැසේජ් එකක් දාන්න මම ඒතර වීඩියෝ එක එවන්න. ලින්ක් එක ආවලු ඉතින් ලින්ක් එක ආවනම් පුතේ ලින්ක් එක ටච් කරලා බලන්න ඒතර වීඩියෝ එක ප්ලේ වෙයි. හරි. හරි. ඔන්න පුතේ ඊළඟට මේ ටේබල් එකේ පළවෙනි තිරස් පේලිය හදන්නේ මගේ පුතේ TR එකකින්. TR එකෙන් තමයි පළවෙනි තිරස් පේලිය හදන්නේ. ඒ කියන්නේ පේලිය. ඒකේ පළවෙනි කොටුවට තමයි පුතේ TD කියලා කියන්නේ. පළවෙනි කොටුව. පළවෙනි කොටුව ඇතුලේ තියෙනවා US කියලා. ඊට පස්සේ පුතේ මේ කොටුව ඉවරයි. පළවෙනි කොටුව ඉවරයි. මේ පළවෙනි කොටුවේ අවසන් එතනින්. ඊළඟට දෙවෙනි ඒක ඉස්සරහා තියෙන කොටුව TD. TD කියන්නේ ටේබල් ඩේටා කොටුව. ඒකේ මරණ සංඛ්‍යාවක් දාලා තිනවා. එයාගේ දැම්ම TD වැහුවා. ඒ කොටුවත් ඉවරයි. ඒතර මේ පළවෙනි කොටු දෙක ඉවරුනාට පස්සේ මගේ පුතේ තව කොටුවක් නැහැ නේ ඉස්සරහා සෙල් එකක්. නැහැ නේ. ඒ නිසා TR එක වැහුවා. එතකොට මේ මෙතන TR එකේ ඉඳන් මේ TR එක වෙනකන් තියෙන්නේ පළවෙනි පේලිය. ඊළඟ TR එක පුතේ ආයෙ අලුතෙන් එකක් පටන් ගන්නවා. ඒකේ පළවෙනි කොටුව බ්‍රසීල් තමයි තියෙන්නේ. ඒ කොටුව ඇතුලේ වචනේ. ඒ කොටුව වැහුවා. ඒක ඉස්සරහා තව කොටුවක් තියෙනවනේ මගේ පුතේ. ඒ කොටුව තමයි මේ තියෙන්නේ. ඒක ඉස්සරහා තියෙන අගේ තමයි මේ තියෙන්නේ. කොටුව ඇතුලේ තියෙන අගය. ඒ කොටුව වැහුවා. ඒ පේලිය ඉවරයි මගේ පුතේ. ඔන්න පේලි දෙකක් ඉවරයි. ආයි පැටියෝ තව අලුත් පේලියකට යනවා කියන්නේ හැම තිස්සෙම TR එකක්, ටේබල් රෝ එකක්. ඒකේ කොටුවක් තියෙනවා කියන්නේ TD එකක්. මේ කොටුව ඇතුලේ ඉන්දියානේ ඉන්නේ. ඉන්දියා කියලා දැම්මා TD එක වැහුවා. ඊට පස්සේ ආයි ඉස්සරහා කොටුවක් තියෙනවා TD කියලා දැම්මා. ඒකේ අදාළ අගේ දැම්ම TD වැහුවා. TR එක වැහුවා. එතනින් වගුව ඉවරයි. අන්තිමට ටේබල් එක වහන්න ඕනේ. ඔන්න වගුවට අදාළ දේවල් ටික ඔන්න තියෙනවා ලස්සනට ලියාගන්න TR එකේ ඉඳන් මේ වහන TR එක වෙනකන් අදාළ දේවල් ටික පුතාට ඔන්න දීලා තියෙන්නේ. ලස්සනට ලියාගන්න මෙතන TR එකේ ඉඳන් මේක ටේබල් එක වහන තැනට වෙනකන් ඔයාලට පුළුවන් ලියාගන්න මම පාට කරලා තියෙන්නේ. ඒ ටික ලියාගන්න.
මේ පොඩි ගැටලුවක් තියෙන වීඩියෝ එක හොයාගන්න බැරුව තින්නේ මේ lesson 5 කියන එක නෙමෙයි පුතේ. හරි මට WhatsApp එකට දාන්න වීඩියෝ එක එවන්න කියලා. ඊතර මම ටග් ගාලා වීඩියෝ එක එවන්න. ඒක හොයාගන්න බැරි දරුවෝ paper set 1 කියලා එකක් තියෙන්නේ. paper set 1 කියලා තමයි වීඩියෝ එක තියෙන්නේ. මේ මට මැසේජ් එකක් දාන්න වීඩියෝ එක එවන්න කියලා. ඊතර මම එවන්න. හරි ඊට පස්සේ පුතේ ටේබල් එක ඉවරයි. ටේබල් එක ඉවරුනන් පස්සේ පුතේ තිරස් රේඛාවක් තියෙනවා මෙතන. තිරස් රේඛාවක් තියෙනවා. තිරස් රේඛාව දාන්නේ HR කියලා. ඒකේ පාට කහ පාටයි. ඔන්න තිරස් රේඛාව තියෙනවා. ඊට පස්සේ පුතේ මම ඔයාලට කිව්වා මේ අකුරු ගොඩක් ලොකුවට ඇවිල්ලා තියෙන්නේ. H1 ඒ කියන්නේ personal protection කියන එක අකුරු ගොඩාක් ලොකුවට තියෙන්නේ. ඊට පස්සේ මගේ පුතේ ඔයාලට පේනවා මේ මෙතන තියෙන දේවල් ටික බුලට්ස් විදියට තමයි තියෙන්නේ. ඒ බුලට් එක තියෙන්නේ පුතේ ස්ක්වෙයාර් එකක් විදියට. එහෙනම් බුලට් එකක් දාන්නේ මගේ පැටිය UL කියන එකෙන් unordered list. UL එකේ වර්ගය තමයි ස්ක්වෙයාර් එක. UL type එක තමයි ස්ක්වෙයාර්. ඒතර පළවෙනි බුලට් හරිද පුතේ? ඒ අදාළ බුලට් එක දීලා තියෙනවා. ඊට පස්සේ බොඩි එක වහලා HTML වහලා තියෙනවා. එහෙනම් මෙතන ඉඳන් මෙතනට ටිකක් ලියා ගන්න. ඒ ටික තමයි මේ වෙබ් පේජ් එකේ අවසාන කොටස. ලියා ගන්න. බලමු. සම්පූර්ණ උත්තරය වල තියෙනවා දරුවෙක්. මට මේ HTML වල එතක මේක ලියා ගන්න කොටක් ගාලා හරි වගේ පුතේ. එහෙනම් ඔන්න දැන් ඔයාට මම මේ HTML වල උත්තරේ දුන්නා. එහෙනම් පුතේ දැම්මම පටන් ගන්න නැත්නම් වෙලාමදි වේ ඔයාට. දැම්මම පටන් ගන්න පොතේ ලියලා මට WhatsApp එකට දාන්න. එතකොට මම ඊට අදාළ ඔයාට වෙනම වීඩියෝස් ලැබෙන සලස්වන්නම්. ඒක මම YouTube වලට දාන්නේ. ඔයාට එවන්නම් මතක තියාගන්න පොඩ්ඩක් ඔයා මට මේ ඔයාගේ නෝට්බුක් එකේ ලියලා එවනකොට මට පේන විදියට ඔයාගේ නමයි ඊට යටින් Gmail address එකයි එවන්න. හොඳේ? WhatsApp එකට එවන්නේ. ඔයාගේ නමයි එවන තැනින් ඔයාගේ නමයි ඒක අනිවාර්යෙන් පැහැදිලිව එවන්න. මොකද ඒක ඔයාට විතරයි ලැබෙන්න එවන අයට විතරයි. අපි කිමුකෝ සමන්ත කියලා. සමන්ත ඊට පස්සේ අපි කිමුකෝ සමන්ත 123 අපි කිමුකෝ gmail.com කොහොම එවන්න. දැන් ඔයා මට ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා එවනවනේ. ෆොටෝ එකක් අරන් එවනවනේ. ඔයාගේ නමයි මට Gmail එක එවන්න. ඒතර මම ඔයාලට වැඩිපුර වීඩියෝස් එවන්නම්. මේ ඔයාලට ගෙදර ඉඳන් කරන්න. ඒ කියන්නේ ප්‍රශ්න 10 වසර මගේ අරිච්ච පාඩම් එහෙම තියෙනවා නම් ඒව කවර් කරගන්නත් පුළුවන්. අන්න තව ප්‍රශ්නයක් අහලා තියෙනවා එවන්න ඕනේ මොකද්ද කියලා. උතේ එවන්න ඕනේ මම වීඩියෝ එකක් දැන් දාලා තියෙනවා වගේ WhatsApp එකට. ඒක අහන්නකෝ දැන් මේක සැරෙන් සැරේ කියන්නේ ගියාම නිකන් විකාරයක් වෙනවා. හරි ඔයාලට වීඩියෝ එකක් ලැබුණ නැත්නම් මේ පන්තියෙන් පස්සේ දැන් මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්නකෝ 077 එතකොට මම වීඩියෝ එක එවන්නම්. හරිද? ඒක බලලා ඒක පොතේ ලියලා ඒ ලියන ටික ෆොටෝ එකක් ගහලා මට එවන්න කියලායි කියන්නේ.
හරි. එහෙනම් පුතේ අපි අදට පන්ති නවත්තමු. ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම සුබම සුබ දවසක් කියලා. හරිද පුතේ? ආයිබෝවන්. ආයිබෝවන් සර්. ආයුබෝවන් සර්.